මේ බුදුරජාණන් වහන්සේ හදවතින්ම සරණ ගිපු ශ්‍රාවකයන්ගේ ස්වභාවය ගැන. එතකොට අපිට සරණ යන්ත උපකාර කරන්නේ කවුද? බුද්ධ රත්නේ සරණ යන්ත, ධර්ම රත්නේ සරණ යන්ත, ශ්‍රාවක සංඝ රත්නේ සරණ යන්ත උපකාර කරන්නේ කවුද? ආන්නේ උත්තමයන්ට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. කවුරු කියලාද කියන්නේ? කල්යාණ මිත්‍රයා කියලා. එතකොට අපි කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට ගියොත් තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදින්නේ. ධර්මයේ ගැන හිත පහදින්නේ. ශ්‍රාවක සංඝ රත්නය ගැන හිත පහදින්නේ. එතකොට අපේ පරම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ පින්වතුනි මිනිස්සුන්ට මේ ධර්මයේ ඇහුණට පස්සේ මිනිස්සු ඈත තියා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කතා විවි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයේ මුල වන්දනා කරලා වැඳ වැටිලා මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනවා. මේ ධර්මය අහන්නේ එකම ඉලක්කයකට. මොකද ඉලක්කය? අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් නිදහස් වෙන්න ඇත්නම් කියලා. ඒ අදහසින් තමයි බණ ඇහෙන්නේ. අද වෙනකොට මේ පිරිසිදු අදහස නැහැ. අද කියන්නේ මොකද? බලමුකෝ මේ හාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියලා. බලමුකෝ අර හාමුදුරුවෝ මොකද්ද කියන්නේ කියලා. ආරයා කිව්ව මෙහෙම එකක්. මෙයා කියයි මෙහෙම එකක්. කියලා මේ මිනිස්සු පොහොව අදහස් වලින් ධර්මය අහනවා. පිට ගන්න බෑ. පිට ගන්න බෑ. කල්යාණ මිත්‍රය අඳුන ගන්න බෑ. සමහරු ලාභ සත්කාර වලට අහු වෙලා. ඒතර ඒගොල්ලෝගේ පැවැත්ම තියෙන්නේ ලාභ සත්කාර තියෙනකන් විතරයි. මං චූටි උදාහරණයක් කියන්නම්. මේක මෙහි වෙච්ච එකක් නෙමෙයි, නමුත් හොඳ පාඩමක්. මිනිස්සෙක් හිටියා. ඒ මිනිසයා දැන් නම් මහ විනාට එන්නේ නැහැ. මේ මිනිස්යාගේ වැඩේ හැමතිස්සෙම පොර කාගෙන ගිහින් ලොකු ස්වාමීන් වහන්සේට මුතු කුඩ යල්ලන්නේ. ඔය ගියත් මේකා ගිහින් මුතු කුඩ යල්ලගෙන. දැන් දැනගත්ත අහු වුණා වැඩේ. ඊට පස්සේ ඕන්නේ මුතු කුඩ. ඒ දායනම් මිනිහා නෑ. එතකොට යා ආවි මොකීටද? ආවි මොකීටද? මේ සංසාර දුකින් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පිටක් ලබා ගන්නද? ලාභ සත්කාර වෙනුයි. සමහරවල් සභාපතිකම තියෙනකන් ඉන්නවා. සභාපතිකමෙන් අයින් කරවන පළාතේ නෑ. ලේකම් තනතුරු තියෙනකන් ඉන්නවා. ඒක අයින් කරපුවම පළාතේ නෑ. වගකීමක් තියෙනකන් එනවා. ඒක අයින් කරපු ගමන් පළාතේ නෑ. මේක තමයි මිනිස්සුන්ට මේ වර්ධි නැති. අපි ඉතින් වැඩි එපා මොකක් හරි අපි සැරෙන් අවවාදයක් වුණ පළාතේ නෑ. හඳුනා ගන්න බෑ. ඒ නිසා Tamanට තියෙන්න ඕනේ මම මේ ධර්මය අහලා මේ ජීවිතය අවබෝධ කරගෙන නිදහස් වෙනවා කියන අදහස. මේ අහිංසක අදහසින් ඉන්න ඕනේ. දවසක් අහිංසක තාත්තා කෙනෙක් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේලා මේ
ධර්මයේ කියනවා අපිට ගැඹුරු බණ ටිකකුත් කියන්න. අපි අහගෙන ඉන්නවා මේ ඈත කොනකට වෙලා. මේ ගැඹුරු ධර්මී වුණත් තේරුම් ගන්න පුළුවන් පිළිස් ඉන්නවා. ඒ නිසා එහෙම බණ ටිකකුත් ඔය අතර කියන්නේ. සමහර අය අහිංසකය වෙilla පාළුවේ ධර්මය අහලා පාළුවේ බණ භාවනා කරලා ඒගොල්ලෝ හිත සමාධිමත් කරන්න මහන්සි ගන්නවා. දැන් මේ ඉන්නේ ගම්මාන අහිංසකම්ල. ඒගොල්ලෝ එනවා ධර්මය අහනවා හිත පහදව ගන්න මහන්සි ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ බුද්ධෝපස්ථාන කරමින් සංඝෝපස්ථාන කරමින් වත් පිළිවෙත් කරමින් පින් දැස් කරගන්න මහන්සි ගන්නවා. දැන් සමහරම්මලා ගොඩාක් අසපේ දිනුවෙන් කැප වෙලා අවුව වැස්ස නොබලා තමන්ගේ ජීවිතයට පින් දැස් කරගන්න මේ අසපුවට ඇවිල්ලා ගොඩාක් වත් පිළිවෙත් කරලා මහන්සියක් ගන්නවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයටම සත්කාර කරන්න. ධර්මයටම සම්මාන දක්වන්න. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. සමහරුන් අසපුවට ඉන්නේ හොඳින් කතා කරනකම් විතරයි. පොඩ්ඩක් එහෙමේ වචනින් උනත් පලාතේ නෑ. මොකද්ද? ඒගොල්ලෝ ඉන්නේ මොනවා එකද? සත්කාර සම්මාන එකයි. ධර්ම එක නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ සුගතියටන පාර නෙමෙයි. ඒ නිසා තමන් හදවතට එකඟව හොයාගෙන ඉන්න ඕනේ මුතුකෙඩේ නෙමෙයි. පාවාඩේ නෙමෙයි. ස්වාමීන් වහන්සේලාගේ මේ ඇසුරින් ශ්‍රී සද්ධර්මයයි. ධර්මය හොයාගෙනයි අසපුවට එන්න ඕනේ. මම දැකලා තියෙනවා මේ අසපුවට ඇවිල්ලා සමහර අය මේ තැන් වල ඒ කියන බුදුබණ ටික අහගන්න පින නැහැ. තැන් වල කුටුරු ගා ඉන්නවා. ඉතින් මෙහි කොච්චර බුදුගුණ කිව්වත් ඒගොල්ලෝගේ හිතවල දන්න බුදුගුණයක් නැහැ. දන්න ධර්මයේ ගුණයක් නැහැ. දන්න සංඝයාගේ ගුණයක් නැහැ. ඉන්නේ ලාභ සත්කාරේ ඉල්ලලා. ඒකට පහර වෙදිච්ච ගමන් ඒගොල්ලෝ විසි වෙනවා. ඒ නිසා මහමෙවුනාව කියන්නේ ලාභ සත්කාර වලින් මිනිස්සු හොරතල් කරන එකක් නෙමෙයි. මිනිස්සු නලවන එකක් නෙමෙයි. මහමෙවුනාවෙන් කරන්නේ මිනිස්සුන්ගේ අඳුරු ලෝකේ ඒකාලෝක කරන නිර්මල ධර්මයේම දෙන එකයි. ඒ නිසා ධර්මයට ආස කරන කෙනා හැම වෙලාවෙම ඉන්න ඕනේ ධර්මියත් එක්ක. කල්යාණ මිත්‍රයොත් එක්කයි. එයා එක බැහැර කරපු ගමන් එයා බැහැර කරන්නේ සුගතියයි. එයා ලං වෙන්නේ සතර අපායට. ඒ නිසා අපි මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේදී මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක අමතර කරුණා දෙකම වඩා මම 11ට 10ක් ඒ නිසා ඒ කරුණ හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ පින්වතුනි දැන් ඔබට මේ විදිහට මේ බණ අහන්න ධර්මයේ හැසිරෙන්න ඔබට මේ අවස්ථාව ලැබුණේ සසරේ පින නිසා. දැන් ඔබම දන්නවා ඇති දැන් මේ වැඩසටහන් වලට ආපු කී දෙනෙක්
දැන් කී දෙනෙක් කියනවාද කී දෙනෙක් හැලිලාද? සමහරු වන්දනා කරගෙන ඇවිල්ලා ගරහා යනවා. සමහරු එකන් ආපු අය අද නේ එක්කගෙන ආපු අය අදහසක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ පැහැදිලි විදිහට ධර්මයෙන් දැක ගන්න බැරි වුණොත් ඒක තමයි අනුතුර. දවසක් එක කැස්බෑ තාත්තා කෙනෙක් කිව්වා කැස්බෑ පුතාලට පුතේ උඹලා අර පැත්තට යන්න එපා. ඒ පැත්තට ගියොත් ඉවරයි කිව්වා. ඊට පස්සේ එක හිතුවක්කාර කැස්බෑ පැටියේ ඒ එහා පැත්තේ හොඳට කෑම් බීම් දාලා තිබුණා. මෙයා ඒ පැත්තට ගිහිල්ලා හොඳට බඩ පුරවගෙන ආවා. ඈත ඉඳන් එනකොට අහුවා පුතේ උඹ කොහෙද ගියේ? මං අර පැත්තට ගියයි කිව්වා. බලපන් උඹේ පිටිපස්සේ නූලක් ඇති කිව්වා. පිටිපස්සේ නූලක් තියෙනවා. උඹ අපට අයිති නෑ කිව්වා. උඹ අපට අයිති නෑ කිව්වා. යටේට අහු වුණා. දැන් උඹ අයිති ඊ දඩයක්කාරයන්ට. අපට අයිති නෑ කිව්වා. ඉතින් මේ ධර්මයේ කරා යන අයට බුදුරජාණන් වහන්සේ වදාලා නිකම් මේ මාළු දැනකට අහුවෙච්ච මාළුන්ගෙන් හැම මාළුවෙක්ම දැන කපාගෙන යන්නේ. එකෙක් දෙන්නේ බේලෙයි. අනිත්යෙන් ඔක්කොම දැල්ලි කිව්වා. තොණ්ඩුවකට අහුවෙච්ච මුවෙකුට මේ තොණ්ඩුවට අහු වුණාට පස්සේ මුවාට තියෙන නිදහස නැහැ. ඒ මුවා කලබල වෙන්නේ තව තොණ්ඩුවේ හිර වෙනවා. අපි ඔක්කොම තොණ්ඩුවකට අහු වෙලා ඉන්නේ. අපි ඔක්කොම දැලකට අහු වෙලා ඉන්නේ. අපි ඔක්කොම බිලි කොක්කකට අහු වෙලා ඉන්නේ. මේකෙන් ගැලවෙනවා කියන එක ලේසි නෑ. නුවණමයි පාවිච්චි කරනවා. නුවණ තියෙන කෙනා විතරයි බේරෙන්නේ. ඒ නුවණ නිකන් උපදින්නේ නැහැ. ධර්මයේ කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසන කෙනාට විතරයි නුවණ උපදින්නේ. ඒ නිසා අපි මේ ධර්ම කරුණ දැන් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් අපි උදේ ඔය කරුණු ටිකක් කතා කරේ. දැන් අපිට මුල අපි හිතමු ෆවුන්ඩේෂන් එකක් නැතුව ගයක් හදන්න බෑනේ නේද? ඒ නිසා අපි මුල හරියට හදාගන්න ඕනේ. මුල හරියට හදාගත්තේ නැති එකේ සාපේ තමයි තාම අපිට වැදිලා තියෙන්නේ. හරියට සරණේ පිහිටා ගන්න බැරි එකේ සාපෙන් තමයි අපි තාම දුක් විඳින්නේ. ඒකාත්මිකාරී හරියට සරණේ පිහිටියා නම් අපි මේ දුක් විඳින ලෝකේ දුක් විඳිනයි නෙමෙයි. මේක නිදහස් වෙලා. මේ ජීවිතය හරි ඒ නිසා අපි හරියට තුන් සරණේ පිහිටන්න ඕනේ. ඒ නිසා තමන්ට තමන් අවංක වෙන්න. ධර්මයේ අවබෝධ කරගන්න අදහසින් ධර්මය අහන්න, ධර්මයේ කියවන්න, ධර්මයේ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා තමයි මම කල්පනා කරේ දැන් මාසික වැඩසටහනේදී මම කල්පනා කරා මේ බුදු ගුණ ටික මූලකේ ඉඳන් කියලා කියන බුදු ගුණ කටපාඩම් කරන්න. දැන් අපි කියනවා බුදු ගුණ සිහි කරන්න කියලා. හැබැයි අරහම් බුදු ගුණී කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ, සිහි කරන්න තේරෙන්නේ නෑ. සම්මා සම්බුද්ධ කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ, සිහි කරගන්න තේරෙන්නේ නෑ. ඉතින් කොහොමද බුදු ගුණ වඩන්නේ? ධර්මී ගුණ දන්නේ නැතුව කොහොමද දහම් ගුණ වඩන්නේ?
සංඝයාගේ ගුණ ටික දන්නේ නැතුව කොහොමද සංඝානුස්සතියක් වඩන්නේ? අසුභේ කොටස් ටිකක් පාඩන්නේ නැතුව කොහොමද අසුභේ වඩන්නේ? හරි ප්‍රශ්නයක් මේක. රාග මල්ලක රැගපු එකක් විතරයි මෙතර කරේ බුද්ධාගංකාරය කියලා. ඇතුළේ ඉතින් අපි කොහොමද සුගතිය කියන්නේ? ඒ නිසා තමයි ඔන්න අපි අනුකම්පාවෙන් කල්පනා කරා ඒ නිසා මේ බුදු ගුණ ටික හොඳට කියලා දීලා කටපාඩම් කරවන්න ඕනේ. ඒ නිසා ගෙවල් වෙනුවෙන් නැහි නැහි ඉන්නේ නැතුව කුඹුරු වෙනුවෙන් නැහි නැහි ඉන්නේ නැතුව දරුවෝ වෙනුවෙන් නැහි නැහි ඉන්නේ නැතුව පොඩ්ඩක් අතහැරලා දාලා ඒ වැඩසටහන් තියෙන්නේ දවස් 2යි 3යි ඉන්නේ. ඒ දවස් 2 3 කැප කරන්න. නැත්තම් කුඹරටම නැහි නැහි ඉඳලා මැරිලා යනවා. මහ පොළොවත් එක්ක ඔට්ටු විඳලා මහ පොළොවටම පාස් වෙලා යනවා. මැරිලා යනවා. මොකක්ද මේ ජීවිතේ? දරුවන්ගෙම බැනුම් අහා දරුවන්ටම නැහෙනවා. මොකක්ද මේ ජීවිතේ? අපිට කියලා මොකක්ද ඉතුරුනේ? අන්තිමට තියෙන සරණත් අපිට නැති වුණොත් මේ මනුස්ස ජීවිතේ මොකක්ද අපි කරගෙන තියෙන්නේ? අන්තිමට පසුතැවෙන්න තමයි වෙන්නේ. ඒ නිසා අරයාවේ නෑ. ඒ නිසා මට එන්නත් බැරි වුණා. එහෙම නෙමෙයි. තමන්ගේ අනුන් ඉස්පිරිතාල ගිහින් හරියන්නේ නෑනේ. තමන්ගේ ලෙඩ හැදෙනවට වගේ තමන් යන්න ඕන. බෙහෙත් ගන්න. එහෙනම් තමන්ගේ ප්‍රශ්නේ තමන් තීරුම් ගන්න. මොකද්ද තියෙන ප්‍රශ්නේ? අපිට සතර ආපායේ වැටෙන්න වෙනවා. මේකේ පුදුමේ කියලා කියන්නේ පින්වතුනි තියෙනවා මහා කම්ම විභංග කියලා සූත්‍රයක් අනාගතේව ඉගෙන ගන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා කියනවා ප්‍රාණඝාතය කරනවා. ඔහු මරණින් මත්තේ නිරය යනවා. තව කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ දුස්චරිතයේ යෙදෙනවා. එයා සුගතිය යනවා. තව කෙනෙක් ඉන්නවා එයා සුචරිතයේ යෙදෙනවා. එයා සුගතිය යනවා. තව කෙනෙක් ඉන්නවා සුචරිතයේ යෙදෙනවා. එයා නිරය යනවා. දැන් මිනිස්සු කියන්නේ දැන් අපි සත්තු මරන්නෙත් නෑ, හොරා කන්නෙත් නෑ, වල්වැඩ කරන්නෙත් නෑ, බොරු කියන්නෙත් නෑ, බීඩි සුරුට බොන්නෙත් නෑ. ඉතින් අපිට මොන බනද? ඉතින් අපි මේ හිටියම ඉතින් මදයි. ඉතින් අමුතින් ආවේ බනක් අහන්න ඕනේ අපි සුගතියේ. එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතයෙන් වැළකීලා, හොරකමින් වැළකීලා, වැරදි කාමසිනින් වැළකීලා, මත්පැන් බීමෙන් වැළකීලා, බොරුවෙන් වැළකීලා. නමුත් මියා වුණත් නිරේ යනවා කියනවා. ඒකට හේතුව මොකද? කලින් ආත්මවල බහුල වශයෙන් යා කරේ අකුසල් නම් ඒ අකුසල් බලයෙන් විසින් මේ කුසලේ මැඩගෙන යා නිරේට යනවා. මේ ජීවිතේ කෙනෙක් ඉන්නවා සත්තු මරමර හොරා කකා වල් වැඩ කර කර බොරු කිසි මත්යෙන් දිදි එයා සුගතිය යනවා කියනවා. ඒකට හේතුව මොකද? කලින් ආත්මවල බහුල වශයෙන් කුසල් වඩලා ඒ කුසලේ ආන අකුසලේ මැඩගෙන සුගති ලෝකික. ඉතින් අපි ගැන මොකද්ද කරන්න තියෙන විශ්වාසය? අපිට අපේ අතීතේ පේනවද? නෑනේ. හිතන්න එපා දැන් නම් ඉතින් මං තේරුවන් සරණ ගියා. සීල ආරක්ෂා කරනවා. දැන් මම මරණයට පස්සේ තවතිසාවේ. ඒ ආස්මාලිකා තාන්න එපා. ඉතල හොඳට තුන් සරණේ පිළිටන්න. හොඳට තිසරණේ පිළිටලා විශ්වාස කරන්න ඕනේ එකම එක දෙයක් ගැන. විශ්වාස කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන. හොඳයි ඒ නිසා දැන් අපි කාල වේලාව යන නිසා දැන් අපි බුද්ධානුස්සති භාවනාව කරන්න සූදානම් වෙමු. සාදු සාදු. හොඳට මං කියන දේ අහගෙන සිහි කරන්න. සාදු සාදු සාදු. කවුරුත් කියන්න එපා. හොඳින් අහගෙන ඉන්න. මා
स्वामियो බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක රහසින්වත් පවුණු කළසේක සියලු පාපයන්ගෙන් මිදුණසේක සියලු ලෝයන්ගෙන් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම සියලු දුක් නිවාලන අමා මහ නිවන අවබෝධ කොට වදාළසේක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුව අනන්ත ඥානයෙන් යුතුව අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන්ද අනන්ත ප්‍රඥාවෙන්ද ජීවිතය ගත කළසේක බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මඟ සොයාගෙන සුන්දර නිවනට වැඩම කොට වදාළසේක බුදුරජාණන් වහන්සේ සුගත වනසේක සුගත වනසේක සුගත වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝකවලින් නිදහස් වී වදාළසේක බුදුරජාණන් වහන්සේ ලෝක විදෝවනසේක ලෝක විදෝවනසේක ලෝක විදෝවනසේක
මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවියන්වද අකීකරු මිනිසුන්වද දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවනට පමුණවා වදාළ නිසා බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් අනුත්තර පුරිස ධම්මසාරති වනසීත මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු දෙවියන්ගේද සියලු මිනිසුන්ගේද එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළසේක ඒ චතුරාරි සත්‍ය ධර්මය ඉතා පැහැදිලි ලෙස ඉතා පිරිසිදු ලෙස පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවන්ත වූසේක හිරු සඳු එළිය පරදවන අනන්ත වූ ප්‍රඥාවක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යතිසේක බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මණ්ඩලක් දරා ගැනීමට තරම් භාග්‍යතිසේක භගවාවනසේක 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 බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි කියන්න කවුරුත් මේ විදිහට මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයතා අපගේ බුදුරජාණන් වහන්සේ තුන්ලොවම එළිය කළ සඳ මඩල වනසේක අඳුරු ලොව එළිය කළ
වඩලවන සේක වියලි කතර සිසිල් පෙරන මද පවනවන සේක තුන් ලෝකයේම ආලෝකය වන සේක මහා කාරුණික වන සේක परम कारुणिक वन सेक स्वामीनी भाग्यवतुन वහන්से ඔබ වහන්සේ කෙලෙස් දෝවිලි නැතිසේක ලෝ සතුන් දමනය කළසේක පිරිසිදු දහම් නැතිසේක උදාර ගුණ ඇතිසේක නුවණින් ලොව දකිනාසේක මනසිහි නුවණ ඇතිසේක අරහත් ගුණයෙන් බබලනසේක මාගේ ස්වාමීනි ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේ වනසේක මම වනාහි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා වෙමි ශ්‍රාවක දරුවා වෙමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ජීවිතයට ඔබ වහන්සේ එකම පිහිට වනසේක මාගේ ජීවිතය වෙනසී ගියද නිවන් දකිනා මොහොත දක්වා මම වනාහි ඔබ වහන්සේගෙන් බැහැරට නොයමි ඔබ වහන්සේ මාගේ ජීවිතයට එකම ආලෝකය වනසේක එකම සැනසීම වනසේක එකම පිළිසරණ වනසේක